හරි. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම. සුබ දවසක් ડોક્ટર නුවන්. සුබ දවසක් ડોક્ટર සේන මේ බොහොම ගෞරවයෙන් මේ ආරාධනාව පිළිගන්නවා මම ඔබතුමාගේ ලොකු රසිකයෙක් පහුගිය කාලේ පුරාම. ඉතින් මේක මට අවස්ථාව ලබා දීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඉතින් අපිත් බොහොම ආසාවෙන් බලාගෙන හිටියා පිට රටවල සේවය කරන වෛද්‍යවරු සමග මේ සම්බන්ධව කතා කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ මාතෘකා කිහිපයක් ඔබ සමග කතා කරන්න. ඇත්තටම අපේ මේ සීරීස් එකේ නම දාලා තියෙන අපි ගංජා සහ කැනබිනොයිඩ් වල මනෝචිකිත්සක බලපෑම් කියලා. එහෙම නැත්නම් සයිකෝതെරපියුටික් ඉෆෙක්ට්ස් ඔෆ් cannabis and cannabinoids කියලා. ඒතර මේ සීරීස් එකට සම්බන්ධ වෙන්නේ නුවන් ෆොන්සේකා. He is a psychology doctor and a clinician කෙනෙක්, instructor කෙනෙක් විශ්වවිද්‍යාලවල ඇමරිකාවේ, කැනඩාවේ සහ ආසියාවේ. ඊට අමතරව එයා integrative mindfulness center කියන විශේෂ ආයතනයක මැනිටෝබාහි පිහිටලා තියෙන විශේෂ ආයතනයක founder, ඒ වගේම chief clinician. ඒ සම්බන්ධව ඔහුගේ විෂය සම්බන්ධව පොත් 3ක් ලියලා තියෙනවා. ඒ වගේම විද්‍යාත්මක ජර්නල්ස් වල papers ලියලා තියෙනවා. ඊට අමතරව newspaper articles, book chapters ලියපු දක්ෂ මනෝවෛද්‍යවරයෙක්. ඊට අමතරව ඔහුගේ practice එකේදී ඔහු EMDR, MBCT වැනි ක්‍රමත් mindfulness කියන විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරනවා මිනිසුන්ව හොඳ කරන්න. එතකොට ඔහු විශේෂඥයෙක් වෙනවා PTSD, එහෙම නැත්නම් post traumatic stress disorder, anxiety, trauma, depression and addiction to alcohol and other drugs and gambling වගේ දේවල් වලින් මිනිසුන් අයින් කරගන්න. ඉතින් අපි ඔහුසම කතා කරන ඔහුගේ experience සම්බන්ධව මැනිටෝබාහි තියෙන. එතකොට ඔහු බලාපොරොත්තු වෙන කතා කරන්න මැනිටෝබාහි තියෙන ඖෂධ කාන්සා ලබා ගන්න ආකාරය, ඊට අමතරව සෞඛ්‍ය සේවා වෘත්තිකයා සහ ඖෂධීය කාන්සා අධ්‍යාපනඥයා පිළිබඳව, PTSD සඳහා ඖෂධීය කාන්සා ලබා දෙන මැනිටෝබාහි වෙටරන් ප්‍රෝග්‍රෑම් පිළිබඳව, ඖෂධීය කාන්සා යන කුමක්ද කියලා, THC සහ CBD යන කුමක්ද කියන එක, වෛද්‍ය ලියවිල්ලක් කරන කුමක්ද, එහෙම නැත්නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියන්නේ මොකක්ද, ඖෂධීය කාන්සා සඳහා කොයිතරම් මුදලක් වැය වෙනවද, ඖෂධීය කාන්සා තමන්ට සුදුසුද කියන එක දැනගන්න එක. හරි. ඊට පස්සේ විශේෂයෙන් අපි කතා කරනවා ඖෂධීය කාන්සා, එහෙම නැත්නම් මෙඩිකල් කැනබිස් සුදුසු මානසික රෝගී තත්ත්ව පිළිබඳව. මෙතනදී ડોક્ટર නුවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා attention deficit hyperactive disorder, anxiety, chronic fatigue, chronic pain, depression, insomnia, migraines, PTSD and stress පිළිබඳව. ඉතින් ડોક્ટર නුවන් අපි ආරම්භ කරමු වාගේ අත්දැකීම් මේ පිළිබඳව. ඉතින් බොහොම ස්තුතියි නැවත තවත් මට ලබා දුන්න මේ අවස්ථාව ගැන. මම මුලින්ම අඳුනා දුන්නු ඒ කාරණා ටිකට බොහොම ස්තුතියි. මම ගැන සරලව මම කියනවා නම් මම මේ මනෝවෛද්‍යවරයෙක් නෙමෙයි, මම මනෝවිද්‍යාඥයෙක්. මට කියන්නේ සායනික වෛද්‍ය මනෝවිද්‍යාඥයෝ කියලා. ඒ කියන්නේ මෙඩිකල් ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා කියලා. මේක තරමක වෙනස් වෘත්තියක්. එක පැත්තකින් වෛද්‍ය විද්‍යාව, අනිත් පැත්තෙන් සායනික විද්‍යාව, මේ වගේ කීපයක් එකතු වෙච්ච බොහොම සුන්දර විෂයක්. ඉතින් බොහොම විවෘත මනසකින් රාජකාරී දෙන්න පුළුවන් විෂයක්. විශේෂයෙන්ම මේ වගේ පරීක්ෂණාත්මක මේ විෂයකට බොහොම ඉඩකඩ තියෙන ක්ෂේත්‍රයක් තමයි මම ඉන්නේ. ඉතින් අපිට හැම වර්ගෙම වැඩ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම සමහරලාට අපේ ප්‍රතිකාරවලදී අපි මේ නාට්‍යකරණයේ සංගීතය පවා භාවිතා කරනවා රෝගීන්ගේ මනසවල් සුව කරන්න. ඉතින් එතනදී මේ ලෝකයේ තියෙන මේ අතිවිශේෂ මේ හර්බල් concept එක, එහෙම නැත්නම් මේ eco concept එක, මේ වගේ දෙයක් ගැන පරීක්ෂණ කරන්න අපිට ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මම කාලෙක ඉඳන් සේන මහත්මයාගේ ආචාර්ය සේන
මේ වැඩසටහන් ටික බලනවා බලද්දි ඉතින් මේ මට හරිම ඇති වුණා හරිම මේ ආශාවක් සහ මේ හරි ධෛර්යයක් මේක මම මෙතන ඕවර් එක්සැජරේෂන් එකක් කරන්නේ නැහැ එක්තරා විදිහකින් කියනවා මේ ජාතික වීරත්වයේ කරා යන ගමනක් වගේ මේ පහුගිය දවස්වල අපිට හිතා ගන්නත් බෑ මේ සිරගත වෙනවා මෙයා වෙනවා ඉතින් මෙහෙම මේක ලොකු කැපකිරීමක් කරන්නේ ලෝකේ අනිත් රටවල් මෙච්චර කැපකිරීම නොකර ලබාගත්තු දෙයක් ලබා ගන්න ලංකාවේ විද්වත්තු ටික සේනව පෙරටු කරගෙන මේ කරන කැපකිරීම ඉතින් මම අගය කරනවා. ඇත්තටම අපි විදේශගත වෙලා ඉන්න ලාංකික විදිහට මම ආරාධනා කරනවා අනිත් විශේෂඥයන්ට මේ ඉන්නවා ලංකාවේ රුමැටොලොජි විශේෂඥයෝ ඉන්නවා පිට රටවල් වල ඒ වගේම ඇතම් ෆිසිෂියන්ලා ඉන්නවා එක වර්ගයේ විශේෂඥයෝ ඉන්නවා පිට රටවල ඒගොල්ලෝ අපට වඩා මටත් වඩා මේ ඖෂධීය කංසා කියන එක පරීක්ෂණ වලට සහ මේ වෛද්‍ය ප්‍රතිකාර වලට භාවිතා කරනවා. දැන් මම ඩිරෙක්ට් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියන්නේ නැහැ. මට ලියන්න නීතිමය අයිතියක් නැහැ. මම එතනදී භාවිතා කරනවා ඒ සඳහා විශේෂයෙන් ලයිසන් ලබාගත්තු විශේෂඥවරයෙක්. නමුත් ලංකාවේ විශේෂඥවරු මම දන්නවා සේන මේ වෙද්දි පිට රටවල ඉන්නවා. ඒගොල්ලෝ මේකට ඩිරෙක්ට් කෙලින් ඉන්වෝල්ව් වෙලා තියෙන කට්ටිය. මම ඒගොල්ලන්ට ආරාධනා කරනවා ඔබතුමා එක්කලා මං වගේ ඉස්සරහට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මේ අපි පිට රටවලින් තියෙන විවෘත දැනුම ලංකාවට දූපතට අපි යවපුවාම අපේ රසිකයන්ට මේක ලබා දුන්නාම මේගොල්ලෝ පටන් ගන්නවා මේ වර්ග කීපයකින් ක්‍රම කීපයකින් හිතන්න. මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න තියෙන ලොකුම දේ. ඉතින් එහෙමනම් අපි පටන් ගමු අපේ සාකච්ඡාව. එතකොට දැන් ඔබට ස්ක්‍රීන් එක පේනවා ඇති. පේනවා. ඔව්. ස්ලයිඩ් ෂෝ එකට යන්න ඕනේ නේද? ඔව් ස්ලයිඩ් ෂෝ එක මම හරි. ඉතින් අපි මේක සංවාදයක් විදියට අරගෙන යමු. ඔබතුමා ඕන වෙලාවක මගෙන් ප්‍රශ්නයක් අහන්න. මම දන්න ඊටාම සුළු දැනුම මෙතනදී භාවිතා කරලා මේ කතාව දිගටම අරන් යන්නම්. යතරම ප්‍රේක්ෂකයන්ගෙන් සමාවිල්ලනවා මේ දවස්වල සීත දේශගුණය ඇවිල්ලා තියෙන හින්දා අපිට අර ෆෝල් එක පටන් ගත්තම සිසිර ඍතුව පටන් ගත්තම ඇතිවන ඒ පොඩි උණ කැස්ස ගතිය අපේ හැමෝටම මේ වෙලාවේ තියෙනවා මේ ඒ හින්දා ඇති වෙන බාධාවට ඔබ හැමෝගෙම සමාව ඉල්ලනවා. ඉතින් මගේ අත්දැකීම ඇත්තටම කියනවා නම් අවුරුදු 3යි. මොකද අවුරුදු 3කට කලින් තමා මේක නීතිගත කරන්න හැමෝම සාකච්ඡා කරලා එකතු වෙලා මේ රටේ නීතිගත කිරීමේදී බොහොම විවෘත සංවාදයක යෙදුණා. බොහොම විවෘත පරීක්ෂණ වලට යෙදුණා. සහ මේ රටේ මේක නීතිගත කරද්දී පරීක්ෂණ පත්‍රිකා evidence based research ඒ කියන්නේ පරීක්ෂණ මත පදනම් වෙච්ච දැනුම. ඉතින් මේ වගේ දේවල් වලට ගොඩක් ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීලා මට මතකයි මේගොල්ලෝ කොමිටි එකක් පත් කළා. ක්‍රෙඩිටේෂන් කොමිටි එකක් ඒ වගේම පරීක්ෂණ හැම වර්ගෙම කොමිටි පත් කරලා ඒ හැම එකෙන්ම ආපු අවුට්කම් එක එහෙම නැත්නම් දැනුම හරිම ධනාත්මක වුණා. ඉතින් ධනාත්මක වුණා. ඉතින් ඒ වෙද්දී මේක පුදුමයක් නෙමෙයි. කංශ කියන එක මිනිසුන්ගේ ජීවිතය අවුරුදු දහස් ගානක ඉඳන් තියෙන දෙයක්. මං හිතන්නේ මානවයාගේ මනස සුව කරන්නට කංශ භාවිතා කළේ අවුරුදු දහස් ගානකට කලින්. විද්‍යාඥයෝ මනස 10000කට විතර උඩදී තමයි පටන් ගන්න එක. ඔව්. ඉතින් ඒකේ තියෙන අර කායිකව තියෙන ඒ දියුණුව වගේම වාසිය වගේම මෙතනදී තියෙන මේ මනසට ලැබෙන
මේ ගැන මානවයාට අවබෝධයක් තිබ්බා. ඉතින් ඒ තිබ්බ අවබෝධය තමයි ටික ටික ඇවිල්ලා යුරෝපයෙන් ඒ වගේම දකුණු ඇමරිකාවෙන් වගේ මේ පළාත් වලින් කැනඩාව තුලට ඇවිල්ලා කැනඩාවේ මම හිතන විදියට දැන් මම මේ කියන්නේ පරේක්ෂණ වලින් හොයාගත්තු දේවල් නෙමෙයි. මම මේ කියන්නේ මම වැඩ කරන දැන් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ අනිකුත් විද්‍යාඥයෝ වෛද්‍යවරු කතා කරා පරේක්ෂණ වලින් ආපු දේවල්. මම කියන්නේ උදේ හවස මම වැඩ කරනවා කණ්ඩායමක් එක්ක. එතකොට සාමාන්‍යයෙන් 10කට 15කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් අපි කරන කියන්නේ ක්‍රායකයෝ ප්‍රමාණයක් කෙලින්ම වෛද්‍ය අපි මේකට කියන්නේ ඖෂධීය කංසා භාවිතා කරන ගමන් මානසික චිකිත්සා ප්‍රතිකාර සහ ඒ ක්‍රමවල යෙදෙනවා. එන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් තමයි මම කතා කරන්නේ. ඒතර මම හිතන්නේ ඒක තමයි ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නේ. මම ඔයාලට පරීක්ෂණ පත්‍රිකාවක් කියවන්න. මම කියන්න මම උදේ හවස අත්දැකීම් ලබන දේවල්. හැබැයි අත්දැකීම් ඊටාම ප්‍රත්‍යක්ෂ අවංක හොඳ ට්‍රාන්ස්පරන්සි එකක් තියෙන අත්දැකීම්. ඉතින් එහෙනම් මේ කතා කරන අයත් එක්ක මම මේ ඉන්න කට්ටියත් එක්ක මම කතා කරනවා. කතා කළා තමයි මම මේ දැනුම හොයාගත්තේ ඒගොල්ලෝ තුලින්. නැතුව පරීක්ෂණ පත්‍රිකාව වෙබ්සයිට් හරහා නෙමෙයි. ඉතින් 2018 වෙද්දි මේ ජනවාරි මාසයේ වෙද්දි ලොකු සංවාදයක් ඇවිල්ලා තිබ්බා. ඖෂධීය කංසා මේ අපි උත්සාහ කරමු කියලා ඇතැම් ලෙඩ රෝග තත්ත්වයන් වලට. ඉතින් මේවා උපලේඛනගත වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒකත් එක්කලා මැනිටෝබා ප්‍රාන්තයේ අනිකුත් ප්‍රාන්තවල මේක සිද්ධ මේ හැම ප්‍රාන්තයකම සමාන ෆෙඩරල් වශයෙන් ඒ කියන්නේ සමූහාණ්ඩුවක් වශයෙන් සමාන දෙයක් තිබ්බට තියෙනවා. මැනිටෝබා ප්‍රාන්තය ගැන තමයි මට කතා කරන්න පුළුවන් වෙන්නේ. මොකද මගේ ආයතනයට සම්බන්ධ ඒ ආයතන තුනම තියෙන්නේ මැනිටෝබා ප්‍රාන්තයේ. ඉතින් ඒකේ අත්දැකීම් තමයි මම අරන් ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කැනඩාවට දිහා බලද්දී. ගොඩක් වෙලාවට ඇමරිකාවටත් මම හිතනවා ඒක සමානයි. ඇමරිකාවේ ඉන්න අපේ විද්වතුන් එක්ක කතා කරද්දී ඒගොල්ලෝ කියන්නේ මේකට සමානයි කියලා. ඉතින් අන්තිමේදී මේගොල්ලෝ ආවා මෙන්න මේ තියෙන කැටගරි එකට මැනිටෝබා වල. ඒ කියන්නේ හරි අපි එහෙමනම් පාවිච්චි කරමු ඖෂධීය කංසා. එහෙමනම් ඖෂධීය කංසා අවුරුදු ගානක ඉඳන් පරීක්ෂණ කරලා සහ human experience වලින් එක්කලා මෙන්න මේ වගේ දේවල් වලට මේක පරීක්ෂණාත්මකව හරියනවායි කියලා ඒගොල්ලෝ නිර්ණය කරලා තියෙනවා. ඒ නිර්ණයත් එක්කලා ඒගොල්ලෝ අවසර දුන්නා ඖෂධීය කංසා ඒ සායනික පත්‍ර ලියන්න prescription ලියන්න attention deficit hyperactivity deficiency එහෙම නැත්නම් ඒකට අපි කියන අවධානය අඩුවීම සහ අධික්‍රියාකාරීත්වයේ ආබාධ. මේක ඊටාම සුලභයි. ළමුන් අතර එහෙම නැත්නම් වැඩිහිටියෝ වයවෘද්ධ විය සීනියර්ස්ලා එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨයෝ අතර මේ ඊටාම සුලභව තියෙන තත්ත්වයක්. ඇන්සයිටි කාංසාව කියලා කියන්නේ ක්ලමතේ ස්ට්‍රෙස් එක වගේ ඊටාම සුලභයි. අපි මේවා ගැන ගැඹුරට කතා කරද්දී අපි මෙව්වල තියෙන අනෙකුත් කොටස් මොනවාද ඒවා කොහොමද මේකත් එක්ක වැඩ කරන්නේ කියන දේ ගැන කතා කරමු මේ මගේ අත්දැකීම් තුලින්. නින්ද සම්බන්ධ ගැටලු. එතකොට ඒක අපි කියනවා ඉන්සොමේනියා කියලා. නැත්නම් ස්ලීප් ඩිසෝඩර්ස්. ඉතින් ස්ලීප් ඩිසෝඩර්ස් කියලා කියන්නේ මේ හැමෝම ජීවිතේ එක්තරා අවධියක නින්ද ගැන ගැටලුවක් තිබිලා තියෙනවා. ඉතින් අපි දන්නා ගොඩක් වෙලාවට අපි කරන්නේ මේ ෆාමසි එකට ගිහිල්ලා නිදිපෙති හවුරක් අරන් කටේ දාගන්න කරන. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේ රටවල් වල නම් පුළුවන් over the counter එහෙම නැත්නම් prescription එකක් නැතුව ඇතම් supplementary and ඇතම් නින්දට භාවිතා කරන ඖෂධ ගන්න. හැබැයි ඒවා කිසිම ආන්තරාවක් නැහැ හින්දා තමයි මේ prescription එකක් නැතුව දෙන්නේ. ඖෂධ පත්‍රයක් නැතුව දෙන්නේ. ඉතින් ඒවට ඇඩික්ට් වෙනවද? ඒක අර yes and no answer එකක් තියෙන question එකක් සේන. ඕනම දෙයකට ඇඩික්ට් වෙන්න පුළුවන් නේ. අපි චොක්ලට් වලටත් ඇඩික්ට් වෙන්න පුළුවන් නේ. ඉතින් එහෙම තියෙද්දි අපිට එක්කෙනෙක් දිගටම නින්දට බේත් ගන්නවා නම් ඉතින් ඇතැම් වෛද්‍යවරුන්ගේ තියෙන වෙනම මතයක්. නමුත් මම දැකලා තියෙනවා ඇතැම් වෙලාවට ඒ මත යැපෙනවා. ඩිපෙන්ඩන්සි එකක් නිර්මාණය කරගන්නවා මේ මත. ඉතින්
ප්‍රශ්චාත් කම්පනය ක්‍රමතය අපි කියන PTSD කියලා. PTSD කියමුව අපිට මතක් වෙන ලොකු රටක් තමයි ලංකාවනේ. ලංකාව කියන්නේ අපි ජාතියක් විදියට සේන ප්‍රශ්චාත් කම්පන ආතතියට අවුරුදු 2000 ගෙන් මුහුණ දෙන ජාතියක්. අපිට තිබ්බ සතුරු ආක්‍රමණ සතුරු ආක්‍රමණ ව්‍යසන ව්‍යාධීන් එතකොට ඊට අමතරව ආර්ථික මානසික ගැටලු දූෂණයන් abuse කම්පනයන් trauma එහෙම අපි කියන කම්පන ආශ්‍රිත ඉතින් අපි ඒ වලට අපි ලක් වෙලා තියෙනවා හැමදාම බුදුදහම අරනකොට අපේ සමාජ ක්‍රමයේ තියෙන පොඩි පොඩි දේවල් අපිට උදව් වුණාට මේකෙන් ගැලවෙන්න මේකත් සමග ජීවත් වෙන්න මේකට ඇඩැප්ට් වෙන්න එහෙම නැත්නම් මේකට අනුගත වෙන්න සේන අපේ මේ අපිට තාම ක්ලිනිකල් සිස්ටම් එකක් නැහැ ලංකාවේ මේ PTSD වලට උදව් වෙන්න. මම ලංකාවට ආපුවම මේ ඔය පොඩි වර්ක්ෂොප් හැම තිබ්බා නොමිලේ mindfulness සතිය ආශ්‍රිතව සති පුහුණුව mindfulness training ආශ්‍රිතව කොහොමද අපි මේක කරන්න කියලා. ඉතින් මේ ඉන්න රටවල අපේ මේ රටවල මේ ඖෂධීය කාංසා හිතාගන්න බැරි විදියට අති සාර්ථක විදියට භාවිතා කරනවා PTSD වලට. ඉතින් අපි අපේ මාතෘකාවේදී සේන මේ ගැන කතා කරමු ගැඹුරින්. විශේෂයෙන්ම ඔයාට විශ්වාස කරන්න බැරි වෙයි රණවිරුවන්ට ඖෂධීය කාංසා ක්‍රමානුකූලව පාලනයක් සහිතව ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා මේ රටවල් වල. ඒගොල්ලන්ට විශේෂ කාඩ් පතක් දීලා තියෙනවා. ඉතින් අපි මේවා ටිකක් බලමු නේද කතා කරන්න. ඒක කතා කරන්න ඕනේ අපි. ඔව් අපේ ප්‍රේක්ෂකයෝ මේ බුද්ධිමත්ත මේ දිහා බලයි. මම ඔබතුමාගේ කලින් වීඩියෝ වලදී මම දැක්ක ලියලා තියෙන දේවල් එක්ක ප්‍රේක්ෂකයෝ බොහොම බුද්ධිමත් විදියට මේ සාකච්ඡා දිහා බලනවා. මිනිස්සු හිතන්න පටන් ගන්න තියෙනවානේ. ආතතිය. ඉතින් මේ වගේ දේවල් වලට මේගොල්ලෝ හිතුවා හරි. අපි පටන් ගමු මේ වලට දැන් ලියන්න ප්‍රෙස්ක්‍රිප්ෂන්. හැබැයි අපි මේවට ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියනවා. ඔයාලව අපි මොනිටර් කරනවා. ඔයගොල්ලෝ මේවට තියෙන අනෙකුත් ක්‍රම සහ අනෙකුත් recommended treatment ඒ කියන්නේ අනුමත කරපු ප්‍රතිකාරක වල යෙදෙනවයි කියලා ඖෂධීය කාංසා භාවිතා කරන අතරතුර. ඔතනදී තමයි අපිට අවස්ථාව දොර ඇරුණේ අපිට අවස්ථාව උදා වෙන්නේ සේන. මොකද මේ මෙහි තියෙන මේ බටේ රටවල් තියෙන මේ වෛද්‍ය ක්‍රම මේ ක්‍රම හරිම විවෘතයි. මේවා මේ ටීම් වර්ක් එකක් අපි කරන්නේ. ඒ කියන්නේ අපේ කවුරුත් නැහැ මේ අරයා තමා ප්‍රධානියා මෙයා තමයි අපි ඔක්කොම ටීම් එකක් කියලා තමයි වැඩ කරන්නේ. ඒ ටීම් එකකදී අර interpersonal communication interprofessional communication වෘත්තියන් අතර වෘත්තිමය යන් අතර තියෙන සංවාදය නිතරම සිද්ධ වෙනවා ඒ ක්‍රායකයන්ට හෝ රෝගීන්ට අවශ්‍ය කරන හොඳම සේවය ලබා දෙන්න. ඊමේල් විදියට නැත්නම් interpersonal ඒවට කියන interdisciplinary meeting ලන්ච් එක දවල් කෑම තියෙන වෙලාවේ තියෙන මීටිං වෙනත් මීටිං හරහා අපි ඒ දැනුම සහ ඒ ක්‍රායකයා මම හිතන අපි ප්‍රේක්ෂකයන්ට තේරෙන මේ ක්‍රායකයා කියන්නේ ක්ලයන්ට් කියන එකයි ක්ලයන්ට් කියලායි ඒ ක්ලයන්ට් ලබා දෙන සේවය ගැන ඒ දෙන ඖෂධ ප්‍රමාණය ඒවා මොනිටර් කරන එක ඒ වගේම අපි ලබා දෙන තෙරපි චිකිත්සා ක්‍රම උපදේශනයන් මොනිටරින් charting ඒ වගේ එක ක්‍රම ගැන හැමෝම අවබෝධයක් ලබා ගන්නවා ඒ දැනුම භාවිතා කරනවා. එහෙන් බලද්දි එක රෝගියෙක්ට එක ක්‍රායකයෙක්ට විශාල වෙලාවක් අපි වැය කරනවා ඔහුගේ ජීවිතය මේකෙන් ගලව ගන්න මේකට උදව් කරන්න. ඉතින් මේක ඖෂධීය කාංසා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දීලා සේන නවතින්නේ නැහැ. ඒකත් එක්කලා ලොකු කණ්ඩායමක් එකතු වෙලා ඒ ඖෂධීයක භාවිතා කරන්න අනිත් හැම දෙයකටම යනවා. ඉතින් ඔක තමයි මේ පටන් ගත්තේ අවුරුදු 3-4කට කලින් මේක ලීගලයිස් වුණාම මේක වුණාම හැබැයි තාම අනුමත කරන්නේ මම මේ කියපු ඒ සීමා සහිත රෝග තත්ත්වයන් වලට පමණයි ඖෂධ කාංසා භාවිතා කරන්නේ. ඉතින් ඊට අමතරව මේවා භාවිතා කරන වෙන දේවල් වලට මනෝවෛද්‍ය විද්‍යාවේ නමුත් මගේ අත්දැකීම් වලින් මම දැකලා තියෙන්නේ ඔය වර්ග 8ක 9ක කාණ්ඩේ රෝග තත්ත්ව වලට පමණයි මේක දැනට භාවිතා කරන්නේ.
ඒ ඉදිරියේදී විශේෂයෙන් මානසික රෝග නේද? ඔව් මානසික රෝග. අපි මේ දේශනයේ මේ සාකච්ඡාව කතා කරන්නේ මානසික තත්ත්වයන් ගැන පමණයි. ඒකින්ද ප්‍රේක්ෂකයෝ වර්ධවා හිතන්න එපා මානසික තත්ත්ව පමණයි අපි කවර් කරන්නේ. ඒ ඉතින් හැබැයි මේ ඔය බින්න උන්මාදය, කිට්සොෆේනියා, සයිකෝසිස් මේ වගේ ඇතැම් තත්ත්ව වලට මම අහලා තියෙනවා භාවිතා කරනවා කියලා. නමුත් තාම මට හම්බ වෙලා නැහැ. දැන් අපි ඔය කියපු ඔය ස්පෙසිමන් ඔය කැටගරි 9 විතර තියෙන රෝගවල ඒවල සබ් කැටගරිස් ඒ ඔක්කොම තියෙනවා 40ක් විතර. ඔක්කොම ගත්තම. දැන් නිද්‍රා රෝග කියපුවම නින්දට සම්බන්ධ රෝග කීපයක් තියෙනවා. PTSD කියලා කියපුවම acute stress disorder, attachment issues ඒ වගේ කීපයක් එතන එකට එක සම්බන්ධ වෙලා තියෙනවා. depression කියපුවම bipolar, unipolar ඒ වගේ එක වර්ගයේ depression වර්ග තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඒක එක සාකච්ඡාවේදී අපි බලමු අදහස් එළියට ගන්න. ඉතින් මෙන්න මේක තමයි අවුරුදු 3-4 කලින් උනේ. එතකොට දැන් අපිට ආරංචි වුණා වැඩේ වෙනවයි කියලා අපිව ට්‍රේනින් කරන්න ගත්තා. මම ගියා මේ ඔන්න ට්‍රේනින් වලට හිටියා. මගේ ටීම් එකට මම වෙබ්නාර් වලට ඉන්න අවස්ථාව ලබා දුන්නා. මගේ කණ්ඩායම ඉන්නවා ටීම් එකේ 10 දෙනෙක් විතර ඉන්නවා තෙරපි ස්පෙෂලායිස් කරපු අය. සයිකොලොජිස්ට්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ හැමෝටම මම කිව්වා දැන් යන්න ට්‍රේනින් ඔන්න මම paid times දෙනවා ට්‍රේනින්. ඔයගොල්ලෝ ගන්න. මේක දැන් ලොකු විෂයක් බවට පත් වෙනවා. මොකද මේ දවසින් දවස අපිට ඇහෙනවා රෝගීන් කියනවා මං හරින් මේ හොඳ අත්දැකීමක් ගත්තා මේ මට ලොකු සුවයක් දැනෙනවා මේ මම මෙච්චර කාලයක් මේ මානසික ප්‍රතිකාරය ගත්තා මේ ඖෂධය ගත්තා දැන් මම භාවිතා කරන්නේ ඖෂධීය කංසා ඉතින් ඉතින් මට දැන් හරි මේ දැනෙනවා අමුතු මොටිවේෂන් එකක් ජාවයක් ඉතින් ඇත්තටම සේන අපිත් කලබල වුණා අවංකවම කියනවා මොකද මේ වෙන්නේ දැන් මේ විෂය තුල මේක උඩ යටි ගුරු වෙන්න කියන්නේ කියලා. ඉතින් මේ එකපාරම මේ ඔබතුමාගේ පොතේ තියෙන තෛලෝක පත්‍ර කියන මේ විස්මිත ශාකය කොටිම කියනවා නම් මේ විෂය මේ එකපාරම ගිලගත්තා. පරේක්ෂණ පටන් ගත්ත සේන බිලියන ගණන් ඔබතුමා දන්නවා ඇති මේදි ලෝකෙ බිලියන ගණන් වලින් සල්ලි වියදම් කරනවා රිසර්ච් වලට මේ සම්බන්ධව. ස්ටොක් මාකට් එකේ මම මේ කාවත් මේ සාකච්ඡාවට බුද්ධිමය වශයෙන් සම්බන්ධ වෙන්න කියලා මම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ ස්ටොක් මාකට් එකේ බැලුවතින් පරේක්ෂණ කන්සල්ට් එහෙම නැත්නම් ඖෂධීය කන්සල්ට් කොච්චර විද්‍යාඥයෝ සල්ලි වියදම් කරනවද එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝ පරේක්ෂණ කරන්න කියලා සල්ලි වියදම් කරනවද කියලා ඔබට හිතා ගන්න බැරි වෙයි. ස්ටොක් මාකට් එක ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ඕනම රටක අද ඇප්ස් දාගෙන බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝකෙ ඉක්මනට විවෘත වුණා. මොකද හැමෝම දැඩි අවශ්‍යතාවකින් හිටියේ මොකද්ද මේකට මේ හරියන්නේ? අපි හැමදාම බේත් බොනවා. අපි හැමදාම මේවා කරනවා කියලා. ඉතින් ඒ අවදිවීම තමයි පටන් ගත්තේ. ඉතින් අපි ටික ටික අපේ කණ්ඩායම පුහුණු කරගත්තා සේන. ඉතින් මම මේ කතන්දරයක් වයි කියන්නම්. මේක නැත්තම් බෝරින් වෙනවා සේන නේද? ඔව් ඒක ෂුවර්. ඉතින් ඔබතුමා ඕන්ලයින් ප්‍රශ්නයක් අහන්න මාව නවත්තලා. ඉතින් ඖෂධීය කංසා කියන්නේ මොකද්ද කියලා අපි හිතුවා. ඉතින් ඕගොල්ලන්ට හොඳ උත්තර ගොඩක් තියෙයි. මම හිතන උත්තරේ මගේ ඉන්න අයගෙන් අහලා කරලා මෙන්න මේක තමයි මම හිතන උත්තරේ. ඉතින් අපි දන්නවා මේකේ රික්‍රියේෂන් එහෙම නැත්නම් විනෝදය ආස්වාදය සඳහා අපි භාවිතා කරනවා. එතකොට ඒත් එක්කම ඖෂධීය සඳහා භාවිතා කරනවා. මේ ගසේ කොහොම ගියත් ඖෂධීය ගුණය තියෙනවා. නමුත් පහුකාලින මම හොයාගත්තා මේ නර්සරි ප්ලාන්ටේෂන් වලදී එහෙම නැත්නම් මේක පැලයක් විදිහට වගා කරද්දී මේකේ යම්කිසි වෙනත් මොනිටරින් සිස්ටම් එකක් යනවායි කියලා ඖෂධීය කන්සල්ට්. ඉතින් සමහර අය කියනවා මේක එහෙම නෙමෙයි කියලා. නමුත් මම හොයලා බැලුවා මම අහලා බලද්දි මට ආරංචි වෙච්ච දේ තමයි වෙළඳ පොලේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකකට එහෙම නැත්නම් ඖෂධ පත්‍රිකාවක් ඔස්සේ ඖෂධීය මේ කංසා භාවිතා කරද්දි ඒක කංශ ශාකයේ මූලාශ්‍රයක් විදිහට ලැබුණට ඒක යම්කිසි විදියකට ඩෙවලොප්මන්ට් එකක් එතන තියෙනවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි CBD and THC quantity එක ඖෂධීය කංසාවල වෙනස් ඇතම් කංසාවලට වඩා. එතකොට මේ ඇතම් දැන් මම දැකලා තියෙනවා වෛද්‍යවරු ප්‍රෙස්ක්‍රිප්ෂන් පවා කරද්දී ඒගොල්ලෝ කියනවා මෙන්න මෙච්චර THC quantity එකක් තියන්න CBD මෙච්චර richness එකක් තියන්න කියලා. එතකොට
ෆාමසි එකට ගිහිල්ලා අපිට කටින් ඉල්ලන්න බෑ ඖෂධීය කංසා. ඖෂධීය කංසා ඉල්ලන්න අර වෛද්‍යවරයෙක්ගෙන් ඒ අදාළ මෙඩිකල් ડોකියුමන්ට් එක එහෙම නැත්නම් බෙහෙත් වට්ටෝරුව එහෙම නැත්නම් වෛද්‍ය ලියවිල්ල අවශ්‍ය වෙනවා. ඒ ලියවිල්ලත් එක්කලා ලියාපදිංචි කාඩ් එකක් තියෙනවා ලබා ගන්න. ඉතින් ඒ ලියාපදිංචි කාඩ් එක ගොඩක් වෙලාවට කොළ පාටයි මම දැකලා තියෙන කාඩ් එක. මොන පාටකින් ආවත් පුංචි කොළ ගතියක් ඒ හැම ප්‍රාන්තයකම මම හිතන්නේ කාඩ් එකේ තියෙනවා. ඒකේ තේරුම තමයි මේකේ තියෙන මේ eco and green කියන concept එක. ඉතින් දැන් උදාහරණයක් විදිහට මම දැකලා තියෙනවා මම කියන prescription එකක් දුන්නම ගොඩක් වෙලාවට ඔයාගේ prescription එක මොකද මේ රටේ prescription එක අතන හම්බුනාට පස්සේ prescription එක තමා ලියාපදිංචිලා ඉන්න ෆාමසියේ බාරයට ලබා දෙන්න ඕන. ලංකාවේ වගේ ගෙදර තියාගන්න බෑ. එතකොට තමා ලියාපදිංචිලා දින ෆාමසියට මේ prescription එක යොමු කරෝතින් එහෙම නැත්නම් ඒකේ කොපියක් යොමු කරෝතින් ඒක ඒ net එකට එහෙම නැත්නම් ඒ ජාලයට යොමු වෙනවා. එතකොට මේ prescription එක අනුව ඒ ෆාමසියෙන් දන්නවා කොච්චර THC සහ CBD ප්‍රමාණයක් ඒකේ අනුගත වෙන්න ඕනද කියලා. ඉතින් අපි දන්නවා THC තමා මේ ප්‍රීතිමත් මනෝමය හැඟීම ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ. ඒ ගැන විශාල වශයෙන් දැනුම ආචාර්ය සේන ලබා දීලා තියෙනවා වීඩියෝ වලදී. ඉතින් මම යන්නේ නැහැ ඒ සම්බන්ධව කතා කරන්න. නමුත් ඉදිරියේදී යම් රෝගවලදී මම අහපු දේවල් වලින් මම යම් දේවල් කතා කරන්න. CBD තමා මෙතනදී ප්‍රතිලාභ ලබා දෙන්නේ රෝගවල ඇතැම් කොටස් වලට ප්‍රීතිය ඇරුණුකොට තියෙන ප්‍රතිලාභ. ඉතින් වෛද්‍යවරු මේ දෙක සමබර කරලා එක එක රෝගවලට මේ දෙකේ අවශ්‍යතාවය තියෙන percentage එකක් වශයෙන්. ඒකෙන් අපි තුමු 0.30 THC වලට CBD full dose එකක් එන්නේම ලියනවා. එතකොට ඒකේ තේරුම තමයි මේ ලබා දෙන ඖෂධීය කංසවල THC තියෙන ඕන ඒ වගේ සුළු ප්‍රමාණයක්. නමුත් බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා සුළු ප්‍රමාණයක් හරි CBD අඩංගුයි. මොකද සමහර මානසික තත්ත්වයන් වලදී THC වලින් සුළු ප්‍රමාණයක් හරි THC අඩංගුයි. CBD වලට CBD වැඩිපුර තියෙද්දි වැඩිපුර CBD වලට THC ප්‍රමාණය. එතකොට මොකද මේ THC වලින් බෙනිෆිට් එකක් තියෙනවා. THC වලින් යම්කිසි මානසික රෝග වල බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් අර ඒ රෝගියාට දැන් මම කියන්නේ නැහැ රෝගියා මේකම කරනවා කියලා. සමහර රෝගීන් ඉන්නවා මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ගිහිල්ලා මේ වෛද්‍ය ගංජා කරන වෛද්‍ය ඖෂධීය කංසා භාවිතා කරන අතරතුර ඒගොල්ලෝ ගිහිල්ලා මේ ස්ට්‍රීට් එකේ මරිජුවානාත් ගන්නවා. ස්ට්‍රීට් එකේනුත් ගන්නවා. ඉතින් මට නම් දැනගන්න ලැබුණේ මම කියන කරුණාකරලා කරන්න එපා. මොකද මෙහි ප්‍රතිකාර ක්‍රමයේ ට්‍රාන්ස්පරන්සි අපිට රිපෝට් කරන්න වෙනවා. අපිට ඒවා හංගන්න බෑ. ඒක රිපෝට් කරොත් ඔයාගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක මෙඩිකල් ડોකියුමන්ට් එක වගේ නැතු වෙනවා. බේත් වට්ටෝරු වගේ ගන්නවා. ඒ කියන්නේ ඒ මෙඩිකල් කැනබිස් දෙන්න යාලට ස්මෝක් කරන්නද ප්‍රෙස්ක්‍රයිබ් කරන්නේ? ඒක මේ හරිම මේ ඒක හරිම අමුතු ප්‍රශ්නයක් සේන. මම දැනන් හිටියා ඔබතුමා එක අහනවා කියලා. ඉතින් මේ මම නම් දැකලා තියෙන්නේ සේන මේ ඒක non smoking treatment එකක් විදිහට දෙනවා කියලා තමයි. කොහොමද ඒකට පාවිච්චි කරන්නේ? ඔව් එතකොට මේ මට ඇත්තටම මේ වාට පෙන්වන්න බැරුව ගියා ඒගොල්ලන්ට දෙන ඒ print out එම ඒගොල්ලන්ට කියනවා මේක මේ brownies හදලා muffin brownies cookies මම දන්නවා සමහර එක දානවා මේ කොළ දානවා මේව දානවා ස්පුට්ස් දානවා කොළ හැම මේ සුප් එකට chicken noodle සුප් එකට මම දන්න එක ක්‍රා එකෙක් ඉන්නවා එයා ඒකට දාලා බොනවා සහ ඒගොල්ලෝ තදින්ම කියනවා නම් යාට ඒක ස්මෝක් කරන්න ඕන කියලා ඒ සඳහා නිපද වූ ස්මෝකර්ස් තියෙනවා ස්මෝකින් ඔබ්ජෙක්ට් ගැජට්ස් තියෙනවා කියන ඔබ්ජෙක්ට්ස් තියෙනවා එතකොට ඒකට පම්ප් කරන්න පුළුවන් ඒකට ලෝඩ් කරන්න පුළුවන් ක්වොන්ටිටි එක විතරයි ඒක ඉලෙක්ට්‍රිකල් බර්න් එකක්ද ඉලෙක්ට්‍රිකල් ඉතින් ඒක තමගේ මුදල් වල හැටියට තමයි ගන්න ඉලෙක්ට්‍රිකල් බර්න් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඒකට ඉන්හෙලේට් කරන්න එකක් නේද එහෙම තමයි ඉන්හෙලේට් කරනවා හැබැයි ඉන්හෙලර් එකට ලෝඩ් කරන්න ඕන මේ අර විදිහට තමයි හැබැයි කියන්නේ මේක හරීම නියාමනයක් තියෙනවා කියන්නේ සේන මේගොල්ලන්ට මේ measurement එකක් balance එකක් ඒ කියන්නේ balance එකක් මේ බර බලන මේකක් පවා ඒගොල්ලන්ට ගන්න පුළුවන් කඩේ
එතකොට දැන් අපි මේක ටිකක් මේ විස්තරාත්මක පැත්තට යනවා නම් සාමාන්‍යයෙන් මේ මං ඉන්න කලාපේ ග්‍රෑම් 30ක් තියාගන්න පුළුවන් මාසෙට. කියන්නේ මේ patient කෙනෙකුටද? ඔව් patient කෙනෙක්ට ග්‍රෑම් 30ක් තියාගන්න පුළුවන්. ඊට අමතරව මෙඩිකල් ඖෂධීය කන්සා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් තියෙද්දි කලින් මට මතක විදියට ඒගොල්ලන්ට පුළුවන් වුණා ශාක 3ක් හෝ 5ක් බවා ගන්න. එන්න මම හරියටම දන්නේ නැහැ. මට මේක හරියටම කියන්න බෑ. නමුත් මට අවුරුදු 2-3කට කලින් මට මතකයි මම මේක අහලා බලන්නම් දැන් ලබන සතියේ ප්‍රතිකාර වල දෙන අයගෙන්. හරි. මේ ඒගොල්ලෝ වවා ගත්තා. එතකොට මම දන්නවා මගේ සමහර ඉතින් මේගොල්ලෝ මේ අපිත් එක්කලා හොඳ සම්බන්ධකමක් හදාගන්න ඕනේ. අපි මේගොල්ලන්ව සතියෙන් සතියට හම්බ වෙනවා. මේගොල්ලන්ට තෙරපි දෙනවා. මේගොල්ලෝ ගෲප් සෙෂන් වලට ඉන්නවා. ගෲප් තෙරපි ගන්නවා. ඒකට යාළුවා වගා කරගන්නේ රජයෙන් දෙන සීඩ් එකක්ද එයාලට ඕන එකක්ද? නෑ ඒගොල්ලෝ වගා කරන්නේ රෙකමන්ඩඩ් සීඩ් එක. එතන රෙකමන්ඩඩ් සීඩ් එකකට ගන්න පුළුවන්. ඒක මම දැකලා තියෙන හයිඩ්‍රෝ ප්ලාන්ටේෂන් එකක් විදිහට වවනවා තමයි. හරි හරි. ඉතින් හයිඩ්‍රෝ ප්ලාන්ටේෂන් එකක් විදිහට මම දැකලා තියෙනවා සමහර අය මේ apartment වල අර මෙහෙන් අර ඇඳ යටට ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන් යුනිට් එක දාලා ලයිට් දාලා ඉතින් ඒ වගේ යම්කිසි අර පිළිවෙලක් තියෙනවා. ඒක වවන්න ඒගොල්ලෝ පත්‍රිකාවක් දෙනවා. ඒක ලීගල් වැඩක් නේද? ඒක ලීගලි වවන්න පුළුවන්. ඉතින් හැබැයි අද මම ඒකේ නීතිය නම් දන්නේ නැහැ. මොකද මම දන්නවා පහුගිය දවස්වල නීති වෙනස් වුණයි කියලා. මම හිතන්නේ අද වවන්න පුළුවන් කියලා. මොකද ලෝකෙ කොහෙ ගියත් මිනිස්සු ඉන්නේ. ඉතින් සමහර මිනිස්සුන්ට සමහර ඒ ප්‍රතිකාරණ මට්ටමින් දුන්නත් රෙකමන්ඩඩ් ලෙවල් එකෙන් දුන්නත් සමහරලාට මිනිස්සු ඒවා ඇබියුස් කරනවා. ඒක ගන්න කැමති එක. ඒක මේ රටක් ජාතියක් වීම නෙමෙයි සේනේ. ඒක මනුෂ්‍යත්වයේ human error issue එකක්. ඉතින් ඒ හින්දා ඒක අවම කරගන්න මේක වෙනවා. ඉතින් මේ ඖෂධීය බෙහෙත් වට්ටෝරුව අපි කියන මේ prescription එක medical document එක හරියටම මේ මොනිටර් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි රටකින් රටකට යනවා නම් ඒ prescription එකේ කාඩ් එක අරන් යන්න ඕන. සමහර වෙලාවට ගුවන් ගමන් වලදී මේක චෙක් කරනවා. එයාපෝට් වලදී මේක මේ වුණොතින් අර හවුනොතින් අහනවා කොයාගේ ලීගල් ඩොකියුමන්ට් එක. ඒතර ඒක පෙන්වන්න ඕනේ. ඒගොල්ලෝ සිස්ටමයිස් වෙලා තියෙන්නේ. එහෙම patient කෙනෙකුට ලංකාවට medical cannabis අරන් එන්න පුළුවන්ද? ඕක මම ඇත්තටම හොයලා බලන්න ඕන ප්‍රශ්නයක්. මම දන්නවා ඇමරිකාවේ සමහර ප්‍රාන්තවලට ඇතුල් වෙන්න පුළුවන්. දකුණු ඇමරිකාවට යනවා මම අහලා තියෙනවා මගේ ඉන්න ක්‍රායකයෝ වැකේෂන් වලට නිවාඩු වලට. ලංකාවට ඇතුල් වෙන්න පුළුවන්ද කියන එක ගැන මම අහලා බලන්න හොයලා බලන්න ඕන. මම හිතනවා ඔබතුමාටත් ඒ ගැන හොයලා බලන්න පුළුවන් වෙයි කියලා අපේ නීතිඥතුමාගෙන්. එහෙම වුණොත් මොකද මේක ඇත්තටම මේ ජාතික ප්‍රශ්නයක්. අපි හිතමු තාම ලංකාවේ මේක භාවිතා කරන්න නොදුන්නට ඇතැම් විදේශිකයෝ ඉන්නවා යාළගේ ජීවිතය පවතින්නේ මේ ඖෂධීය කන්සයින්දා. ඔව් එහෙම අය මට ගොඩක් කතා කරලා තියෙනවා. ඔව් එහෙම මිනිස්සුන්ට ආවට පස්සේ එයාලට මෙහිදී ඖෂධීය කන්ස ලබා ගන්න බැරි වුණාම එයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔව්. ඉතින් අර එහෙම අයට අපි එන්න දෙන්නේ නැහැ කියන එක ඉතින් පොඩ්ඩක් අපි විවෘත මනසකින් හොයලා බලමු. සමහරගේ ජීවිතය සෞඛ්‍ය රැඳිලා තියෙන්නේ මේ මතනේ. මේක අපිට තාම තේරුම් නැති දෙයක් වුණාට ලෝකය මේක මේ මෙඩිකල් ඩ්‍රග් එකක් ඖෂධයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මිනිස්සු දවසට 3 පාරක් ඒක සමහර අය ඉන්න මම දන්නා පෙති වශයෙන් ගන්න කට්ටිය අර කැප්සියුල් එක විතර ගන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මම හිතන්නේ මේ රජයෙන් අඩු ගන්න විදේශිකයින්ටවත් මේ සම්බන්ධ මේ ක්‍රමානික නියාමනයක් වගේ මොන හරි දෙයක් කරන්න වෙනවා. ඉතින් මම අහලා බැලුවා කීප දෙනෙක්ගෙන් දැන් මේ සාකච්ඡාවෙන් හින්දා කොච්චර සල්ලි වියදම් කරනවද ඔයගොල්ලෝ කියලා. ඉතින් මම දන්නවා මේක ලංකාවේ ප්‍රේක්ෂකයෝ කැමති දෙයක් දැනගන්න කියලා. ඉතින් ඩොලර් 3.50ක් 3.75ක් 3.25ක ඉඳන් ඩොලර් 15ක් වෙනකන් ඒගොල්ලෝ වියදම් කරනවා එක ඩෝසේජ් එකට. ඒ කියන්නේ එතකොට ග්‍රෑම් ඩෝස් එකක් ග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. එතකොට prescribed medical marijuana. ඔව් මම අපි අද කතා කරන්නේ ඖෂධීය කන්සා ගැන පමණයි. හරි එතකොට ඒ වගේ ගාන වැඩි හෝ අඩු වෙන්නේ THC නිසාද CBD නිසාද මොකක් හරි නිසාද? ඔව් එතකොට ඒ ගාන වැඩි වෙන එක මම අහලා බලද්දී එතකොට
මම ඔන්ලයින් ගිහින් කියොත් ඒකට උත්තර ඇති. නමුත් මම උත්සාහ කරන්නේ මේගොල්ලන්ගෙන් උත්තර ගන්නයි. මේ උත්තරවලදී මට ලැබුණේ ඔයා කිව්ව වගේ THC CBD බැලන්ස් එක බලපානවා. එහෙම නැත්නම් මේකේ ඉන්ටිග්‍රේෂනල් වැලියු එක. ඒ කියන්නේ සමහර වෙලාවට මේකේ ඩෝස් එක යාලට හදන්න ඕන එක සංයුතියෙන් එක්කලා ඒක බලපානවා. සහ දැන් මෙතනක් තියෙනවනේ ආයතන අතර තරංගයක් මේ සේන. ඒක කොහොමත් තියෙනවා. ඉතින් ඒක ඒ ආයතන අතර තරංගෙත් මෙතන තියෙනවා. දැන් 12 15කට වගේ ගන්න පුළුවන් වෙන්නේ මේ 10කට 15කට ගන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට ග්‍රෑම් 30ක් අතේ තියාගන්න ඩොලර් 350ක් 400ක් මාසෙට වියදම් කරන්න වෙනවා සමහර ක්‍රායකයින්ට ගංජා වලට ඖෂධීය කංසා වලට. මේක සේන කැනඩාවේ ඇමරිකාවේ වුණත් මිනිස්සුන්ට අභියෝගයක්. හරි. તો කවුරු යහුතින් ලංකාව වගේ රටකින් හොඳ නිෂ්පාදන කරලා ඇයි මේ වගේ රටවලට එවන්න ඕන කියලා දැන් උත්තරේ තියෙනවා නේද? තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ සමහර යන අය අපි ඔක් කරන්න නෑ යවන්න ඕන. උත්තරේ මේකයි. මේ මිල කියන එක අපි වගේ පොඩි රටකට ගන්න පුළුවන්. අපේ පොළව අපේ මම හිතනවා ඔයාගේ සාකච්ඡාවලදී මම දැක්ක අපේ පොළව මේ අපේ ඒ කියන්නේ අපේ මදර් අර්ත් ලෑස්ති වෙලා තියෙන්නේ මේ මදර් අර්ත් concept එක accept කරන්න. එයාගේ richness එක, එයාගේ අවශ්‍ය හැම පදාර්ථයක්ම තියෙනවා මේ ගහ පෝෂණය කරන්න කියලා මට හිතෙන්නේ. ඒකම දැන් අපිට පේනවා දැන් ඔයාලට ඕන කරනවා THC සහ CBD විවිධ ප්‍රමාණ වලින් තියෙන ශාක ප්‍රභේද විවිධ ඖෂධ සඳහා පාවිච්චි කරන්න. හරි. ඒ කියන්නේ ඔයාලට ඕන THC අඩු වේවත් ඕනේ CBD වැඩි වේවා ඒක විවිධ රේන්ජස් වලින් අවශ්‍ය වෙන විවිධ අසනීප තත්ත්ව සඳහා. ඔව්. එතකොට දැන් අපි මේ පරීක්ෂණ වලින් ලංකාවේ කරන්න හදන්නේ ලංකාවේ තියෙන කාංශ ප්‍රභේද ටික හොයාගෙන ඒ වගේ තියෙන මේ THC CBD අනුපාත ටික හොයාගන්න. එහෙම අපිට හොයාගත්තා නම් මේ ඊටාම පහසු විදිහට ඖෂධ සඳහා පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා මේක. ඒක දැන් මාසෙල් දැන් ඇත්තටම ඔක අහද්දිත් මට හරිම සන්තෝෂයක් බන් දැන් ඔයාට ඒ ගැන ඊටාම පැහැදිලි අදහසක් තියෙනවා ওই සම්බන්ධය. එතකොට දැන් ඔයාලට ඉස්සරහට පුළුවන් අපේ ගොවි මහත්තුරුන්ව පවා ට්‍රේනින් කරන්න ඖෂධීය කංසා කොහොමද වගා කරලා කොහොමද එතනට එන්නේ කියලා නේද? ඒක අපේ ගොවි මහත්තුරු අපේ විද්‍යාඥයෝ අපේ රටෙන් විශ්වවිද්‍යාල වලින් එළියට එන ළමයි ඉතින් මේවා ගැන මේවට එකතු වෙලා එතකොට මේවා පටන් ගත්තම ඖෂධීය කංසා වවන්න. ඒතර ඒ ඖෂධීය කංසා එනවා නම් යුරෝපයට උතුරු ඇමරිකාවට මේ මිලට අපිට හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම විශේෂඥයෙක් නෙමෙයි මේ ගැන. මට මේ මගේ සාමාන්‍ය මනසට දැනෙන දේවල් තමයි මම කිව්වේ මේ සම්බන්ධව. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා සේන. දැන් ඇත්තටම මෙතනදී මම අවංකවම කියනවා නම් කීප දෙනෙක් 10 15ක් විතර රෝගීන් මේක පටන් අරන් අතෑරියා. මොකද සල්ලි නැති හින්දා. ඉතින් මේක දැන් සමාජ ගැටලුවක් වේගෙන එන හින්දා මේකට තව මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් යාලට මෙඩිකල් කැනබිස් ෆාමසි එකෙන් ගත්තනේ ගොඩක් ගණන් යන්නේ. එතකොට යාලට පැල කීපයක් වගා කරගන්නවා නම් ගාණ යනවා අඩුයිනේ. ඔව් දැන් ඔන්න ඕක දැන් මං හිතන්නේ ඔය අපි කියන ඔක්කොම පාන්ට් එක ගෙදර වවන්න පුළුවන් කියලා. මම ඇත්තටම ඕවට පොඩ්ඩක් උත්තර හොයන්න. මේ වෙලාවේ මට ලොකු උත්තරයක් දෙන්න අමාරුයි. මම හිතන්නේ ඔය ජෙනරලි එන කම්පවුන්ඩ් එකක් තමයි ගෙදරදී වවන්නේ. හැබැයි මම පහුගිය අවුරුදු දෙකමාර විතර මට ඇහුන්නේ මේ මම ඉතින් ඔය කට්ටිය ආපුවම දැන් උදේ පාන්දරම මේ ලංකාවේ වගේ නෙමෙයි දැන් මෙහි චිකිත්සනා මේ ට්‍රීට්මන්ට් සෙන්ටර් වල රෝගියෙක් එද්දී අපි තමා ගිහලා දොර අරින්න ඕන. එන්න සර් කියලා ඇතුළට ගන්න ඕනේ. ඔබතුමා තේ එකක්ද කෝපි එකක්ද බොන්නේ? තේ එක හදලා දෙන්න ඕනේ. මේ දොස්තර කියලා මෙහි අපි එහෙම ඔබ ඔයා දන්නවා ඉතින් මම මේ කියන concept එක. අපි තමා සේවකයා. එතකොට අද දවස කොහොමද? අද ඔයාට කොහොමද ඔයාගේ රෝග ලක්ෂණ තිබ්බේ? ඉතින් අපි ඒ වගේ බොහොම ආදරෙන් කරුණාවෙන් අහලා ඉතින් අපි විහිළුවෙන් අහනවා මොකද පැල ටික තියනවද? ලංකාවේ වගේ අපි පොඩි විහිළුවක් මෙහි කරනවා. උතර කියනවා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා. ඉතින් මට මතකයි එකපාරක් මේ අපේ කෙනෙක්ට ඉන්නවා ටීනේජර් කෙනෙක්. ටීනේජර් මේ හොරෙන් කොළ කනවා කියලා. ටීනේජර් කොල්ලා. ඉතින් ඔය වගේ විහිළුවක් කරලා දැන් අපි අහනවා. ඉතින් මට ඒ දැනන දේවලින් තියෙන්නේ මම හිතන්නේ මේ හැම ප්‍රභේදයක්ම ගෙදර වවන්න බෑයි කියලා. ඔව්. ඉතින් සමහර ජෙනරල් යූසේජ් වල දින ඖෂධීය කංසා වැව්වට ඉතින් මම උත්තරේ හරියටම හොයාගෙන කියන්නම් ඒත් එක සාකච්ඡාවකදී. ඉතින් දැන් මේ බහුජාතික සමාගම් මෙන්න මෙතනදී මේ ඇත්තටම තරමක් මානුෂීය වුණා
එන්න ඒකයි මෙතන තියෙන ලස්සන කතාව සේන. මේකට 130කින් බැස්සුවා. මේක. හරි? එහෙමද? මේක 130කින් බැස්සුවා. මේක කවදාවත් හිතන්න බැරි දෙයක්. සාමාන්‍යයෙන් ෆාමසූටිකල් ආයතන කරන්නේ නැහැ. විශේෂයෙන් රණවිරුවන්ට සහනයක් ලබා දෙද්දී රණවිරුවන්ගේ දත්ත මට ගොඩක් දෙන්න බෑ මෙතනදී. මට ඒක කොටිම අමාරු කරන්න. නමුත් රණවිරුවන්ට ප්‍රෙස්ක්‍රිප්ෂන් වල 130ක් විතර අඩු වුණා සහ අඩු ආදායම් ලාභින්ට 130ක වාසිය ලැබුණා. ඊට අමතර ඉන්ඩිජිනස් පොපියුලේෂන් ස්වදේශිකයෝ මේ රටවල් ඉන්න මේ ස්වදේශික රටවල් ගොඩක් ස්වදේශිකයෝ. ඒගොල්ලන්ට 130ක නෙමෙයි 150ක විතරකට අපි කියන ට්‍රිටි රයිට්ස් කියලා. ස්වදේශික අයිතිවාසිකම් යටතේ ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඉතින් ඒක දැන් ස්වදේශිකයෝ වැඩිපුර එනවා අපෙන් චිකිත්සනය ලබා ගන්න. ඒගොල්ලෝ අර ඩිස්කවුන්ට් එක අරගෙන ඖෂධීය කංශ භාවිතා කරනවා. දැන් මම ගොඩක් කියලා කිව්වට මේ ආදරණීය ප්‍රේක්ෂකයෝනි මාසෙකට ඉන්නවා නම් ක්ලයන්ට්ලා 150ක් අපේ සෙන්ටර්ස් වල ඒගොල්ලන්ගෙන් 15ක් විතර තමයි මේ කැටගරි එකට එන්නේ. දැන් වරදවා හිතන්න එපා අපි මේකට විතරක් ට්‍රීට්මන්ට් කරනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් සහ මේ කැනබිස් ක්ලිනික් වෙනම තියෙනවා. ඒවල මානසික ප්‍රතිකාර දෙනවා. ඒකත් මම කියන්න ඕනේ. වෙනම කැනබිස් කැනේඩියන් කැනබිස් ක්ලිනික් සෙන්ටර්ස් කියලා තියෙනවා. ඒවල ෆිසිෂියන්ලා ඉන්නවා, මනෝචිකිත්සකවරු ඉන්නවා, සෝෂල් වර්කර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉද්දි අර ඒගොල්ලෝ ගාවට යනවා වගේම අපි ගාවටත් කට්ටියක් එනවා. මොකද අර මේ මනෝ ප්‍රතිකාරණය කියන විෂය සම්බන්ධ වෙන්නේ පුද්ගල බැඳීම අතුරතයි. විශ්වාසය සහ පුද්ගලයා අතර තියෙන බැඳීම මත තමයි මානසික ප්‍රතිකාර වලට එන්නේ මේ රටේ. කවුරුවත් හොඳයි කියපු පළියට දොස්තර මහත්තයා ගාවට හරි විශේෂඥයා ගාවට හරි චිකිත්සකයා උපදේශකයා ගාවට හරි යන්නේ නැහැ. ඒ බැඳීම ගොඩනගා ගන්නවා ඒගොල්ලෝ යනවා 3-4 දෙනෙක් ගාවට. ගිහලා බලනවා කවුද වැඩිපුර බැඳෙන්නේ. බැඳෙන කෙනාව චූස් කරගන්නවා. අනිත් අයව අයින් කරලා ඒකත් එක්කලා මේ මානසික ප්‍රතිකාරණ ගමන යනවා. මොකද යම් හේකින් ක්ලයන්ට් කෙනෙක්ට හදිස්සියක් ක්‍රයිසිස් එකක් ට්‍රාමා එකක් ඇති වුණොත් පැය 24ක් ඇතුළත අපි ලෑස්ති වෙලා ඉන්න ඕන ඔවුන්ට උදව් කරන්න. අනේ මගේ වේටින් ලිස්ට් එක මෙච්චරයි මට මාව හම්බෙන්න මාස මෙච්චර ඉන්න අවුරුදු මෙච්චර ඉන්න දවස් මෙච්චර ඒව බෑ. එයාට as soon as possible උදව් කරන්න ඕන. ඒක තමයි බැඳීම තියෙන්නේ. ඒ මත තමයි විශ්වාසය ගොඩනැගෙන්නේ. දැන් ડોક્ટર නුවන් අපි සෑහෙන වෙලාවක් කතා කරා මූලික දේවල් පිළිබඳව කාන්සර් පිළිබඳව ඔබේ අත්දැකීම් පිළිබඳව අපි නැවත වතාවක් හමු වෙමු ඊළඟ වැඩසටහනකින් හැකි ඉක්මනින්. එතෙක් ඔබට සුබ දවසක් නැවත හම්බ වෙමු. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්.